හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. නැවතතාවක් සාදුනාදයක් පවත්වමු. නැවතතාවක් සාදුනාදයක් පවත්වමු. තිසරණ සාගතයේ පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් එක තෙවරක් নমස්කාරය. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิเมอุตุมติสารเนสัยตะโวปัญจศีลධර්මය මාගේ මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද හේතු වාසනා වේවා. හොඳයි සාදුනාදයක් පවත්වමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ
අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතරින් බින්දති දුක්ඛේ ඒසමක්ඛෝ විසුද්ධියා අලයි සාසනාව මේ අවස්ථාවේදී මීට දින 4කට ඉහතදී මේ පරිලෝ යන හේතුන තමන්ගේ ආදරණීය මෑණියන් සහෝදරිය ඥාතිවරිය යෝජී ඥානවන්ති මෑණියන් සිහිපත් කරලා අපි සියලුම දෙනා එකට දැන් මුදුනේ කියලා උතුමියට නිවන් මෝදන් කරමු ලෝකමේ මාබඹුද ආදර අම්මාය පෙරදිග ඇඳුරු ලෙස සලකන අම්මාය මදහත් සිටින් දරුවන් රැකි අම්මාය අනුකම්පා පිරුණු ඇය ලෞතුරු සම්මාය බඩගිනි කියන වේලාවට උණු විය අම්මාගේ හිත කරුණාවට බෙදලාපත් ටික මගේ පිඟානට අම්මා කැවූ හැටි මතකයි මාට අල්ලාගෙන මාගේ සුරාතින් අම්මා පන්සල වෙත මා ගෙන ගිය අම්මා බුදු හිමි ළඟ මාගේ දන හිස නම්මා මතකයි වැන්දුව හැටි මාගේ අම්මා නැත හිරු එළිය උන් සඳ පෑයූ රැට නැත මල් සුවඳ ඒ මල් පාර වුණු දාට දැනුනේද යම් දිනක මෙය දාරුවනි ඔබට
සාධනාවක් අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් මම මේ ආකාරයට මාතෘකාවට ප්‍රවේශ වෙන්නම්. රාගය ගිනි කාඳක් විලසට ඇවිලෙනවා. අලු යට ගිනි පොපොරු වාගේ යට යනවා. නිසසල නාදිය සාසලව බොර දිය දෙනවා. සිතු දෙයට පත්ව නොසිතු දෙය වෙනවා. හොඳයි සාදුනාදයක්. ශ්‍රද්ධාකාමී කාරුණික වාසනාවන්ත පිළිතුරු ඔබ සියලුම දෙනා මේ අවස්ථාවට සම්බන්ධ වුණේ මීට දින 6කට ඉහතදී මේ පරිවර්තනයේ තමන්ගේ ආදරණීය මෑණියන් සිහිපත් කරලා එතුමියට පරලෝක වශයෙන් පින් අනුමෝදන් කිරීමේ අදහස බලාපොරොත්තු ඉතේ හදිසියේ තැන්පත් කරගෙන තමයි මේ පින්කම සූදානම් කරගන්නට යෙදුනේ සංස්ථානය කරගන්නට යෙදුනේ. මම මතක් කරන්නට යෙදුණා තිලෝක බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය තුළ වැඩවසන කොට මෙලතුණි උන්වහන්සේ බෞද්ධයන් විදිහට බෞද්ධ දර්ශනය තුළ උන්වහන්සේ මතක් කරන්නට යෙදුණා සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සතේ අදනිපින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය කියලා බුදුහන්සේ ලෝක සත්‍යයට අනුශාසනා කරන්නට යෙදුණා. ඒ බුද්ධ වචනයට අනුව ඔබ අපි කවුරු තේරුම් ගන්නට ඕනේ දෙයක් තමයි පඤ්ඤාවන්තස්ස වික්කවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ කියලා කියන්නේ මාගේ ධර්මය මාගේ දර්ශනය බෞද්ධයින්ට පමණක් නොව සිංහලයන්ට පමණක් නොව ප්‍රඥාවන්තයින් උදෙසායි කියන වගේ බුදුන් වහන්සේ මතක් කරන්න තියෙනවා. එතකොට බුදුදහම අදහන්න පුළුවන් සිංහලයන්ට කියලා බුදුන් වහන්සේ ත්‍රිපිටකයේ කොතනකවත් දේශනා කරලා නැහැ. එතකොට බුදුදහම අදහන්න පුළුවන් බෞද්ධයන්ට විතරයි කියලා බුදුන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ. එතකොට මේ බුද්ධ දර්ශනය බුදුදහම අදහන්න තියෙන තෝනි තමන් සිංහලද මුස්ලිම්ද දෙමළද කියන එක නෙමෙයි. බෞද්ධද කතෝලිකද කියන එක නෙමෙයි. ප්‍රඥාව එමත් නැත්නම් ලෝකයේ අත් ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවක් තමන්ට තියෙනවාද කියන වගේ විතරයි අවශ්‍ය කරන්නේ. දැන් අපිට හොඳම උදාහරණයක් තමයි මේ අපි ඕන පාන සිද්ධිය. මීට දින 6කට ඉහතදී මේ ආදරණීය මෑණියන් දරුවෝ 5 දෙනෙක් මේ ලෝකයට ජනිත කරලා මේ රටට ලෝකයට සමාජයට වැඩක් කරන්න පුළුවන් වැඩ ඇති දරුවන් හැටියට සමාජගත කරලා ඒ මෑණියන් තමන්ගේ කර්තව්‍ය නිසියාකාරව සිද්ධ කරලා මේ පන්තු ගියා.
එතකොට අම්මා ජීවත් වෙලා හිටපු කාලය තුළදී ගෙවල් දොරවල් හැදුවා. නේද? ගෙවල් දොරවල් හැදුවා. ධර්මවල හැදුවා. සල්ලි එකතු කරා. මේ හැමදේම ඔබ අපි වගේම ඒ අම්මා ඒ යුතුයකම් මේ ආකාරයෙන්ම සිද්ධ කරා. හැබැයි අම්මා මිය යන වෙලාවේ එහෙමත් නැත්නම් ඔයාලා පාන්සකුල කටයුතු ඉවර වෙලා අම්මව අරගෙන ගිහිල්ලා වලට දාපු වෙලාවේ ඔයාලා දැක්කද අම්මා ඒ ජීවත් වෙලා ඉඳපු කාලය තුළ එකතු කරපුවා කිසිම දෙයක් අරගෙන යනවා ඈ අරගෙන කියන්නේ නැහැ කිසිම දෙයක් අරගෙන ගියේ නැහැ සල්ලි මිල මුදල් අරන් ගියෙත් නැහැ ධර්මවල අරගෙන ගියෙත් නැහැ ගෙවල් දොරවල් අරගෙන ගියෙත් නැහැ හැබැයි ඒ අම්මා අපිට නොපෙනෙන්නේ අපි දකින්නේ නැති දෙයක් අරගෙන ගියා නේද අපි දකින්නේ නැති දෙයක් අරගෙන ගියා ඒ තමයි ඒ අම්මා මේ සමාජය තුළ ජීවත් වෙනකොට කරපු කියපු හොඳ නරක කුසල් අකුසල් පින් පව් කියන මෙන්න මේ ටික විතරයි ඒ අම්මා අරගෙන ගියේ අනිත් එක තමයි මේ සිද්ධ වුණ දේ දරුවා හැටියට දුකයි ඥාතිවරු හැටියට දුකයි ඒ මොකද අවුරුදු ගාණක් තිස්සේ තමන්ගේ සහෝදරියක් වෙලා අම්මා වෙලා ඥාතිවරයෙක් වෙලා ජීවත් වෙලා ඉඳලා එකපාරට S2 පියාගත්තාම දුකයි හැබැයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ මහා අමුතු දෙයක් නෙමෙයි නේද අමුතු දෙයක් නෙමෙයි ඒ අම්මා අපිට වැඩි චුට්ටක් ඉස්සර වුණා නේද අපිට වැඩි චුට්ටක් ඉස්සරලා අම්මා ගියා ඕම් ඔච්චරයි වෙනසකට කියලා සිද්ධ වුණේ මේ ලෝකේ යම් දෙයක් ඇති වෙනවා නම් හට ගන්නවා නම් අජීවී සජීවී සියලු වස්තුවක් පාහේ අනිවාර්යයෙන්ම විනාශ ස්වභාවයට පත් වෙනවා කියන වගේ බුදුන් වහන්සේ දේශනා කරා. අපිට විතරක් නෙමෙයි. සාරාංශයේ කල්පලක්ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා උතුම් වූ බුද්ධත්වයේ ලබාගත් තිලෝකර බුදුරජාණන් වහන්සේට මේ ධර්ම ස්වභාවයට පත්වන්නට සිද්ධ වුණා. උන්වහන්සේලා වගේ උත්තමයන් වහන්සේලාට මේ ලෝක ධර්මයට මුණ පාන්නට සිද්ධ වුණා නම් අපිට ඒ දෙයට මුණ පානවා කියන එක අහන්න දකින්න දෙයක් නෙවෙයි. එතකොට අද සමාජයේ අපි දකිනවා සිද්ධ නොවිය යුතු දේවල්. ඇස් දෙකට පෙනෙන්න හොඳ නැති දේවල් අනන්තවත් මේ සමාජය තුළ සිද්ධ වෙනවා. තමන්ගේ හදපු වඩපු අම්මා තාත්තා බලු කුඩුවට දාලා බලු කුඩුවේ ඉන්න බල්ලව ඇඳට ගත්ත සමාජයක් මේක. තිලෝක බුදුන් වහන්සේ පිරිනමන පාන දැන් 2000 අවුරුදු 2600යි සම්පූර්ණ වුණේ. එතකොට තව අවුරුදු 2400ක්ම ඉතුරු වෙලා තියෙනවා. බුදුන් වහන්සේ තුන්වෙනි වතාවට ලංකාවට වැඩම කරාට පස්සේ මේ ශ්‍රී ලංකා ද්වීපයේ වඩා තුන් වතාවක් පැදකුණු කරලා විෂ්ණු දෙවියෝ අමතලා විෂ්ණු දෙවියන්ට දේශනා කරනවා මේ නෛර්යානික ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් තුළ පවතින්නේ මම ඉපදුණු ඉන්දියාවේවත් නෙවෙයි ලංකාවේ කියන වගේ බුදුන් වහන්සේ මතක් කරා. එතකොට ඒ 5000න් දැන් 2600ක් ගත වෙලා ඉවරයි. තව 2400 තියෙනවා. එදා කුසල රජතුමා දැකපු හීන දාසය
අද සේරම ඇත්ත වීගෙන යනවා. නේද? සේරම ඇත්ත වීගෙන යනවා. එකක්වත් බොරුයි කියන්න බෑ. ඒක තමයි සමාජයේ පිරිහීම. ඒක තමයි මේ කල්පයේ අවසානය ටික ටික ළඟා වීම. මේ මහා භද්‍ර කල්පයක්. අපි මේ ජීවත් වෙන්නේ මහා භද්‍ර කල්පයක. මහා භද්‍ර කල්පයක බුදුවරු කීනමක් පහළ වෙනවද? ඈ? 5 නමක්. මහා භද්‍ර කල්පයක බුදුවරු 5 නමක් පහළ වෙනවා. එතකොට දැනට 4 නමක් පහළ වෙලා පිරිනමක් පහළ ඉවරයි. කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියනා වූ සිව් මහා බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පිරිනමක් පහළ අවසන්යි. එතකොට මේ මහා භද්‍ර කල්පයේ තව එක බුදුරයයි ඉන්නේ. බුදුන් වහන්සේ දේශනා කරනවා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මේ විදිහට පිරිහිලා බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්යාගේ ආයුෂ තිබ්බ අවුරුදු 120ක්. එතකොට අද වෙනකොට මිනිස්යාගේ පරමායුෂ 70යි 80යි. ඒ ගණන් වලට වත් වෙලා තියෙනවා. මේ විදිහට පිරිහිලා ගිහිල්ලා මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10ට පිරිහෙන තැන. මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10ට පිරිහෙන කාලයක් එනවා. එතකොට ඒ අවුරුදු 10ට පිරිහිච්ච කාලේ මේ ලෝකේ මහා පෞකාරයෝ සේරම මේ ලෝකයෙන් තුනක් වෙලා ගිහිල්ලා ඊටාම සුළු කොටසක් ඉතුරු වෙනවා. ඒ කොටසෙන් නැවත මේ ලෝකය ටිකෙන් ටික වර්ධනය වෙලා නැවත මිනිස්යාගේ ආයුෂ අවුරුදු කීයද? ලක්ෂය දක්වා මිනිස්යාගේ පරමායුෂ ලක්ෂය දක්වා ආයේ ඉහළට නැගිනවා. ඒ නැගලා ආපහු ටිකෙන් ටික පිරිහිලා අවුරුදු 80000ට ආවට පස්සේ තමයි බුදුවරයෙන්ට පහළ වෙන්න පුළුවන් කාලය හැදෙන්නේ. අවුරුදු 80ට බැසට පස්සේ. සාමාන්‍ය බුද්ධ නීතිය බුද්ධ තීරය තමයි අවුරුදු 100න් මෙහා බුදුවරයෙක් පහළ වෙන්නේ නැහැ. අවුරුදු 80000න් එහා බුදුවරයෙක් පහළ වෙන්නේ නැහැ. ඒ මොකද? අවුරුදු 100න් මෙහා කියන්නේ ඒ ලෝකේ ගන්නම දෙයක් නැහැ. මිනිස්සුන්ට මේ ඇත්ත අවබෝධ කරගන්න පුළුවන් කාලවකවානුවක් නෙමෙයි. රාග ඉන්ද්‍රයෙන් දෙවෙනි જાතිය අවුරුදු 100න් මෙහා 80000න් එහා බුදුවරු පහළ වෙන්නේ නැත්තේ ඒ සැප වැඩි. මනුෂයාට සැප වැඩි. ඒ කාලේ මිනිස්සුන්ට මතක් වෙන්නේ නැහැ ආගමක් ධර්මයක් ඕනේ කියන්නේ. නේද? මිනිස්සුන්ට සැපට ජීවත් වෙන කාලේ. ඔන්න ඔය විදිහට ගිහිල්ලා අවුරුදු මනුෂයාගේ පරමායුෂ අවුරුදු 30000ට පෙරුණාට පස්සේ තමයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ. අවුරුදු 30000ට පෙරුණාට පස්සේ. ඔබ අහලා ඇති අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සහ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියන මේ දෙන්නගෙන් පළමුව බුද්ධත්වයෙන් ලබා ගන්න හිටියේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. අවසාන බුදුවරයා වශයෙන් තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ හිටියේ. හැබැයි ඒක සිද්ධ වුණේ අනිත් පැත්තට. ඒ මොකද? මහා භද්‍ර කල්පයේ ආරම්භ වෙනකොට පස් මහා බුදුරජාණන් වහන්සේලා සියලුම පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා තුස්ත දිව්‍ය ලෝකයට වෙලා වැඩ ඉන්න කාලය. මේ කාලය තුල ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලය අතර තමයි මේ සිද්ධිය වෙන්නේ. ගෞතම බුදුන් වහන්සේ සහ මෛත්‍රී බුදුන් වහන්සේ තුස්ත දිව්‍ය ලෝකේ වැඩ ඉන්න කාලේ මේ දෙන්නා ඉන්නේ හිටියේ.
හැබැයි ඒක සිද්ධ වුණේ අනිත් පැත්තට. ඒ මොකද මහා භද්‍ර කල්පයේ ආරම්භ වෙනකොට පස්මහා බුදුරජාණන් වහන්සේලා සියලුම පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා දුෂ්ට දිව්‍ය ලෝකයට වෙලා වැඩ ඉන්න කාලය. මේ කාලය තුල ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලය අතර තමයි මේ සිද්ධිය වෙන්නේ. ගෞතම බුදුන් වහන්සේ සහ මෛත්‍රී බුදුන් වහන්සේ දුෂ්ට දිව්‍ය ලෝකේ වැඩ ඉන්න කාලේ මේ දෙන්න විශ්වලාගෙන මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා ගුරයි ගෝලයයි වශයෙන් කැලේමැදින් ගමනක් යන්න පටන් ගන්නවා. ගුරා තමයි මෛත්‍රී බුදුසත්වයන් වහන්සේ, ගෝලයා තමයි ගෞතම බුදුසත්වයන් වහන්සේ. මේ දෙන්න මේ කැලේමැදින් ගමන් කරනකොට එක්තරා කොටි දෙනා පැටව දාලා වලකට වැටිලා බොහෝම අමාරුවෙන් ඉන්නවා බඩගින්නට දෙයක් නැතුව. බඩගින්නට කන්න දෙයක් නැහැ. පැටව ටික කන්න යනවා ආපහු අර තියෙන දරු කැක්කුමට ආපහු පැත්තකට වෙලා ඉන්නවා. මේ විදිහට පුදුම බඩගින්නකින් වේදනාවකින් බිම පෙරළෙමින් කරගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවේ මේක දකිනවා ගුරා කියලා කියන්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. ඒක දැකලා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගෝලයාට කියනවා ඔයා පැටව ටික කන්න දෙන්නේ නැතුව මෙතෙන්ට වෙලා පැටව ටික බලාගෙන ඉන්න. මම ගිහිල්ලා ඉක්මනට මොනවා හරි කැම ටිකක් බලාගෙන එන්නම්. කියලා ඉවරලා එයා කැලිය ඇතුළට යනවා. ගියේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. පස්සේ සෑහෙන වෙලාවක් මෙයා බලලා ඉවර වෙලා ගුරුවරයා එනවා පේන දෙක්මානිකවත් නැහැ. ඊට පස්සේ කල්පනා කරනවා මමත් බුදු වෙන්න ඉන්නේ. මම පාරමිතා සම්පූර්ණ කරලා ඉවරයි. හැබැයි මේක තවත් මට එක අවස්ථාවක් පරමත්ත පාරමිතාව සම්පූර්ණ කරන්න. පරමත්ත පාරමිතාව සම්පූර්ණ කරන්න තවත් එක අවස්ථාවක් කියලා ඉවරලා හිතලා මෙයා ප්‍රාර්ථනාවක් සිදු කරගන්නවා මට හැකි ඉක්මනින් බුද්ධත්වයට ලැබෙන්න කියලා. ආන් මේ ප්‍රාර්ථනාවෙන් වලටම අයිනවා. දැන්නට පස්සේ අර කොට දෙන ඒ ඉන්න බඩගින්නට මෙයාම කාලා බඩගින්න නිවා ගන්නවා. ඊට පස්සේ ගුරුවරයා එනවා කැම ටික හොයාගෙන. තියලා දීපු ගෝලයා පේන්නේ නැහැ. බැලුවා වටේට බලනකොට වල දිහා බලනකොට ඇඳුම් කැලේ ටික විතරක් තියෙනවා. මෙයාලා පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා ඉවරයි. දුෂ්ට දිවි ලෝකෙ ඉන්න ගමන් නෙමෙයි වැඩිට ආවේ. මෙයා ඒක බලනවා මොකක්ද මේ විදිහට කරන්න මෙයාගේ තියෙන ප්‍රාර්ථනාව. එහෙම නිකන් ආවට ගියාවට එයා මං කරන්නේ නැහැ නේද? එයා බලනවා මොකක්ද මේකට හේතුව. ආන් ඊළඟ දකින්නවා. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන හැකේක්මනින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරලා තමයි වලට පැනලා තියෙන්නේ. ඊට පස්සේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කියනවා ඉක්මන් බුදුන් බුදුනාවේ කියන්නේ. නේද? ඉක්මන් බුදුන් බුදුනාවේ කියලා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් ඒ සිද්ධිය නොවුනා නම් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ තමයි හතරවෙනි බුදුවරයා මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුවරයා වශයෙන් පහළ වෙන්නේ හිටියේ. කොහොම වුණත් අපේ බුදුන් වහන්සේ තමයි අඩුම ආයුෂ ප්‍රමාණයක් ජීවත් වුණ බුදුවරයා හැටියට සැලකෙන්නේ අවුරුදු 80ක්. අනිත් සියලුම බුදුවරු අවුරුදු මේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගිහි කාලේ විතරක් අවුරුදු 18000ක් ගත කරනවා. ගිහි කාලේ. ඊට පස්සේ තමයි පැවිදි වෙන්න මේ දුක දැනিলা සතර පෙර නිමිති දැකලා ඊළඟට පැවිදි වෙන්න යන්නේ. එතකොට
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ අපේ බෝධිසත්වයන් වහන්සේට කලින් තමයි විවරණ ලැබෙන්නේ. අපේ බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබුවේ මේ අටවිස් බුදුරජාණන් වහන්සේලාගේ දීපංකර බුදුහාමුදුරුවෝ නේද? දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවේ. හැබැයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබුවේ මේ අටවිස් බුදුරජාණන් වහන්සේලාගෙන් නෙමෙයි. ඊට කලින් හිටපු මුහුත්තර කියලා බුදුහාමුදුරුවෝ කෙනෙක්ගෙන් තමයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබුවේ. ඒ මොකද මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ වීර්ය අධික බුදු කෙනෙක්. අපේ බුදුන් වහන්සේ ප්‍රඥා අධික බුදු කෙනෙක්. ඒ හින්දා ප්‍රඥා අධික බුදු කෙනෙක් අවුරුදු සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරනවා. වීර්ය අධික බුදු කෙනෙක් 16 කල්පලක්ෂයක් පෙරම් පුරනවා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පෙරම් පුරලා දැන් සියලුම පාරමිතා ධර්ම සම්පූර්ණ කරගෙන අවසానයි ඊළඟ බුද්ධත්වයට මහන්සිය සූදානම්. මේ කිව්ව විදිහට ටිකෙන් ටික ආයශ පිළිහිලා ආයශ ආවිදියට නැගලා ආපහු පල්ලෙහාන් බස්සට පස්සේ තමයි ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඕම් ඔය හේතුව හින්දා තමයි කියන්නේ වෙන තුනේ පංචානන්තරේ පාප කර්ම කරන්න එපා කියලා. නේද? පංචානන්තරේ පාප කර්ම කරන්න එපා කියන්නේ ඒ හේතුවෙන් ඉන්න. අපි දන්නවා බෞද්ධ විදිහට පංචානන් පින්වලින් පින් පැත්ත ගත්තාම උපරිම පින් කියලා කියන්නේ කඩින පින්කම. නේද? කඩින පින්කම තමයි උත්තම පින්කම. ඒ වගේම පව් පැත්තෙන් ගත්තාම උඩින්ම තියෙන්නේ පංචානන්තරය පාප කර්ම. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා කඩින පින්කමේ ආනිසංස වලටවත් බෑ පංචානන්තරේ පාප කර්ම වල කර්මේ නවත්වන්න. ඒ තරම් බලගතයි පංචානන්තරේ පාප කර්ම. මොනවද? මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේසල වීම, රහතුන් මැරීම, සංඝ බේදය. ඔය කියන පහනේ. මෙන්න මේ පහ සිද්ධ කරන්න එපා කියලා කියන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. අඩුම ගානේ ඊළඟ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ කාලෙවත් නිවන් අවබෝධ කරගන්න බැහැ කියන කතන්දරේ කියන්නේ. මොකද අද මිනිස්සු ගත්තාම අද මිනිස්සු ජීවත් වෙන්නේ නොමරන මිනිස්සු විදියට. නේද? කවදාවත් මැරෙන්නේ නැහැ වගේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. හැම වෙලේම මන්න කැටි අරගෙන ඒ විදිහට තමයි අද ප්‍රශ්න විසඳන්නේ. නේද? ඉවසිල්ල, දයාව, අනුකම්පාව මේ කිසිම දෙයක් නැහැ. ඒ හින්දා බුදුන් වහන්සේ දේශනා කරුවා තමන් ජීවත් වෙන හැම තත්පරයකම අනිත්‍යතාවය කියලා කියන්නේ මම කවදා හරි මැරෙනවා කියන සිතුවිල්ලෙන් ඉන්න කියලා. ඒ සිතුවිල්ලෙන් ඉන්නවනම් කවදාවත් එහෙම ඒ තරම් පව කරන්න පෙළඹෙන්නේ නැහැ. ඇයි? ඊළඟ ආත්මේ මතක් වෙනවා. ඊළඟට යන්න ඕනි තැන මතක් වෙනවා. මොන ආගමක් හරි කමක් නැහැ. Taman අදහන ආගම හරියට හදවතින් අදහනවා නම් ආගම මොකක්ද කියන එක වැදගත් නැහැ. ඒකනේ ඇත්ත නේද? බෞද්ධද කතෝලිකද කියන එක නෙමෙයි වැදගත්. බෞද්ධ හෝ කතෝලික හෝ තමන්ගේ ආගම හරියට හදවතින් අදහන මිනිසයාට තමයි ඊළඟ ආත්මය සාර්ථක කරගන්න පුළුවන්. මේ හැම ආගමක්ම ගත්තාම එකම පණිවිඩයනේ දෙන්නේ. නේද? හැම ආගමක්ම පොතකින් හෝ එකම පණිවිඩය දෙන්නේ. සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා සජිත්ත පරිහෝදපන ඒතං බුද්ධානුශාසන. බුදුන් වහන්සේ දේශනා කරේ සියලු පව් වලින් මිදෙන්න කුසලයෙන් හිත නැඹුරු කරන්න මේක සියලු බුදුවරයන්ගේ අනුශාසනාව. ඒතං බුද්ධානුශාසන. හැම බුදුවරයෙක්ගේම කෙටි අනුශාසනාව මොකයි? එතකොට අනිත් ආගම් වලත් එමත්. දැන් මුස්ලිම් ආගමේ කුරානයේ කියලා තියෙනවා හරකගේ බෙල්ල කපනකොට කපන්න කියලා කියන්නේ හොඳට උණු වෙන
උණු වතුර හැලියක බහැලා තමයි හරකට වේල කපන්නේ කියන්නේ කුරානේ. ඇයි ඒ? හරකගේ බෙල්ල කැපෙනකොට උඩ දැනෙන වේදනාව අර කපන මිනිස්සයාට දැනෙනවා. එහෙම දැනෙනවා නම් කවදාවත් ඒ පව කරන්න වෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි මිනිස්සයා. ඒ මිනිස්සයා තව මිනිස්සෙක් කඩු පාරක් ගාලා කපනකොට මට මේ දේ වුණා නම් කියන එක හිතනවා නම් කවදාවත් ඒ මිනිස්සයා ඒක කරන්න වෙන්නේ නැහැ. නේද? ඒක තමයි ඇත්ත. ඒක තමයි සත්‍යය. සෑම ආගමකම ඔන්න ඔය දේ තමයි කුංචියට හරි කියලා තියෙන්නේ. බෞද්ධයින්ට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා බෞද්ධ ගිහියාගේ නිත්‍ය සීලය මොකද්ද? පංචශීලය. ගිහියාගේ නිත්‍ය සීලය පංචශීලය. එතකොට උතන පහයි තියෙන්නේ. මොනවද? සත්තු මරන්න එපා. සොරකම් කරන්න එපා. කාමයේ වර්ණව හැසිරෙන්න එපා. බොරු කියන්න එපා. රාපාණය කරන්න එපා කියන්නේ. එතකොට ඔය කියන කාරණාවම විතරක් නෙමෙයි. ප්‍රාණඝාතය කියපුවාම සත්තු මැරීම, සත්තු මැරීමට අනුබල දීම මේ හැම දෙයක්ම එකතු වෙනවා. සොරකම් කිරීමත් එහෙමයි. අද හොරකම් කරන්නේ සාමාන්‍ය දේවල් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ඇස් දෙක මැණිකෙන් තියලා තියෙනවා නම් ඇස් දෙකත් දුර්වලන තරම් දුෂ්ට දුර්ජන සමාජයක් තමයි අද තියෙන්නේ. ඒව තමයි හොරකම් කරන්නේ. දැන් ඉස්සර නම් අම්මලා තාත්තලා දරුවෙක් ඉස්කෝලේ ගිහිල්ලා එනකොට මොකක් හරි පැන්සලක් පෑනක් ඇහිඳන් ආවොත් එහෙම මොකද කියන්නේ? ඉස්සර දෙකක් දීලා ඕකේ හෙට මොකක් අයිතිකාරයට දීලා වරෙන් කියලා කියන්නේ. අද මොකද කියන්නේ? ඕක නැති කරගන්න නැතුව තියාගන්න කියනවා. ඒවනේ කියන්නේ. එතකොට බලන්න මේ දරුවට පොඩි කාලේ ඉඳලා හොරකම පුරුදු කරේ කවුද? චූටි කාලේ ඉඳලා පුරුදු කරේ දෙමව්පියෝ. පස්සේ ලොකු වුණාට පස්සේ අර හැඟිල්ලෙන් කඩන්න තියෙන දේ පොරේ කපන්න ඉන්න වගේ වැඩක් නේ. ඒක ඒ වෙලාවේ දරුවට ඒක කියලා දුන්නා නම් ඒ දරුවා ඒක තේරුම් ගන්නවා මේක වැරද්දක් කියන එක. හැබැයි අද අම්මලා ඒ තත්ත්වයටපත් වෙනා නැහැ. කාමේශ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා. කාමයේ වර්ධව හැසිරෙන්න එපා. බුදුන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ නැහැ කාමයේ හැසිරෙන්න එපා කියලා. නේද? බුදුන් වහන්සේ දේශනා කරේ කාමයේ වර්ධව හැසිරෙන්න එපා. අද පවුලක් සමගින් ඉන්නවා දකින්න බෑ. චුට්ටක් ගෑන් දොරක් හදාගෙන යාන වාහනයක් අරගෙන පොඩ්ඩක් නැගිටිනවා නැගිටගෙන එනවා බලන්න බෑ. නේද? මොකද කරන්නේ? Tamanට අදාළ නැති දෙයක් නේ. නේද? Tamanට අදාළව නැති දෙයක්. එහා ගෙදර මිනිස්සයා හොඳට ගේ දොර පොඩ්ඩක් හදාගෙන මොකක් හරි වාහනයක් අරගෙන එනවනම් ගියා යවුව පොල් ගෙඩියක්. ඕකනේ ඉන්නේ. ඇත්තම කතාව මේක. හොඳට බලන්න හැම ගෙදරකම 95% හැම ගෙදරකම අල්ලපු ගෙදරත් එක තරහයි. ආනන්ද ඇත්තද බොරුද? ඇත්තනේ කතාව. කියන්න බැරුව ඇති කමන්නේ. ඒ වුණාට ඇත්ත කතාව. අනිවාර්යෙන් අල්ලපු ගෙදරත් එක තරහයි. ඇයි සමහර මිනිස්සු ඉන්නවා ගෙවල් දෙක තරහයි මේ එකට බද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අර ගෙදර මලගයක් වුණා මේ මිනිස්සු යන්නේ නැහැ. නේද? තියෙන තරහ මරහ මතක් කරලා දාලා මලගයක් වෙච්ච වෙලාවට නේද? මලගයක් වෙච්ච වෙලාවට එහෙමවත් යන්න බැරි මහා දුෂ්ට සමාජයක් තමයි තියෙන්නේ. කාමයේ මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කියපුවාම කාමයේ වර්ධ හැසිරීම විතර නෙමෙයි. මේ කියපු දේවලු අයිති වෙනවා.
ඒ ඉන්න තමන්ට දින දේ බුදුහාමුදුරුවෝ ළඟ දෙයින් සතුටු වෙන්න කියලා. තමන්ට ලැබෙන දෙයින් සතුටු වෙන්න. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒක සමාදි කරනවා නේ. ඒක නිකන් කරනවා නේ. ඒක තමයි. සුරාමේරේ මජ්ක්‍ධිම දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ කියන්නේ මොකක්ද? දැන් සමහර බණකේවල වල කියපුවාම දකින්න සිද්ධියක් තමයි බණ පටන් අරගෙන ඔය බණ කියාගෙන යනවා. හැබැයි කවුරු සද්දවද්ද නැහැ. කතාවතාව මොකුත් නැහැ. හැබැයි නිකමට හරි සුරාමේරේ මජ්ක්‍ධිම දත්තාන කියලා පටන් ගත්තොත් අන්න ගෑනුවගේ කඩවල් නිකන් මැරෙනවා. ගෑනුවගේ කඩවල් නිකන් මැරෙනවා. එච්චර කතා කරමු නැති මිනිස්සු අම්මෝ එනවා ඌ ගාලා. එයි මේකේ රඟ හොඳට දන්නේ පිරිමින්ට වඩා ගෑනුවයි. නේද? පිරිමින්ට වඩා ගෑනුවයි තමයි ඔය ඕකේ තියෙන රඟ හොඳට දන්නේ. නේද? මිනිස්සයා බීගෙන ඇවිල්ලා ගෙදර කෑ ගහනකොට එහෙම නැත්නම් හොඳට දෙකක් ගහනකොට ඈ ඒ දේවල් හොඳට මතකෙ හිටින්නේ හොඳට දන්නේ ගෙදර ගෑනු කෙනා තමයි. නේද? හොඳට ඒකේ රඟේ දන්නේ ගෙදර ගෑනු කෙනා තමයි. අනිත් එක තමයි බණ කෙවල් වල කියපුවාම අපි හොඳට දකින්න දෙයක් තමයි. මේ තියනවාද කියන මම දන්නේ නැහැ. බණ කෙවල් වල කියපුවාම අපි පන්සිල් දෙන්න කලින් පන්සිල් දුන්නාට පස්සේ දේවතා ආරාධනාව කරනවා. දේවතා ආරාධනාව කියන්නේ දෙවියන්ට ආරාධනා කරනවා බණ අහන්න එන්න කියලා. දැනුත් පන්සිල් දීලා ඉවරනාට පස්සේ අපි දේවතා ආරාධනාව කරලා තමයි පටන් ගත්තේ. සමහර බණ කෙවල් වල ගියපුවාම එහා පැත්තෙන් කැරම් ගහනවා. මෙහා පැත්තෙන් බෝරු ගහනවා. එහා පැත්තේ මොකද කරන්නේ? ඈ? කතා කරන්න. එහා පැත්තේ මොකද කරන්නේ? ඔව්. උද්දට වැඩේ එහා පැත්තේ. එතකොට මට කියන්නේ අර මැරිච්ච මිනිස්සයා. එතකොට අපි ආරාධනා කරන දෙයියෝ කොහොමද ඇවිල්ලා පින් ගන්නේ? කොහොමද එන්නේ බණ ටික අහන්නේ? එන්න පුළුවන්. මට කියන දෙවියෝ කවදාවත් වඩින්නේ නැහැ. ඒ වගේ අපිරිසිදු වෙලා තියෙන තැනකට දෙවියෝ කවදාවත් වඩින්නේ නැහැ. එතකොට දැන් අර මිනිස්සයාට වෙනවා. දැන් 7 දවසේ දාණය ගැන බුදුන් වහන්සේ යම් තරමක් කියලා තියෙනවා. හැබැයි 3 මාසේ දාන දෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. අවුරුද්ද දාන දෙන්න කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කරලා නැහැ. ඒකට මේ 7 දවසේ දාණය අනිවාර්යයෙන්ම මතක් කරලා තියෙනවා. ඒ මොකද 7 දවසකින් පස්සේ මේ බණ ටික අහලා තමයි යා ඊළඟ ආත්මයක් ලබා ගන්න. මේ 7 දවසේ ධර්ම දේශනාවට අනිවාර්යෙන් එයා කොහෙ හිටියත් එනවා. කියන එක උන්වහන්සේ දේශනා කරනවා. මේ ගේ හතර මුල්ලේ එහෙම නැත්නම් දොරවල් ජනෙල් මේ ආශ්‍රිතව කුමන හෝ තැනක රැඳිලා එයා මේ බණ ටික අහලා පින් ගන්න පුළුවන් නම් අරගෙන යනවා. පින් ගන්න පුළුවන් කියන්නේ මනුෂ්‍යාත්මයක ඉපදෙනවා නම් පින් ගන්න බෑ. සත්වාත්මයක ඉපදෙනවා නම් පින් ගන්න බෑ. දේවාත්මයක ඉපදෙනවා නම් පින් ගන්න බෑ. නිකම් පෙරේතාත්ම වල ඉපදෙනවා නම් පින් ගන්න බෑ. ඔය පරදත්තූප ජීවී කියන പ്രേත කොටාසේ ඉපදුනොත් විතරයි පින් ගන්න පුළුවන්කම තියෙන්නේ. පින් ගන්න පුළුවන්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ දරුවෝ හැටියට, ඥාතිවරු හැටියට, සහෝදරයෝ හැටියට යුතුයකමක් තියෙනවා. මේ කියපෝ අම්මා වෙනුවෙන්, සහෝදරය වෙනුවෙන්, ඥාතිවරු වෙනුවෙන්
පින් ටිකක් අනුමෝදන් කරන්න තමන්ට කියලා යුතුයකමක් තියෙනවා. නේද? ජීවත් වෙලා හිටපු කාලයේදී මොන විදිහට ජීවත් වුණත් අපි මේ දේ තමයි අවසානට සිද්ධ කරගන්න ඕනේ. කස්මා කරෙය්‍ය කල්යාණ නීචයන් සම්ප්‍රායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති මානිනා. මිය පරලෝ කියපු කෙනෙකුට පිහිටක් පිළිසරණක් පිණිස පවතින්නේ මේ අනුමෝදන් කරන පින විතරයි. ජීවත් වෙලා හිටපු කාලය තුළදී අම්මට ඕනේ විදිහකට සලකන්න පුළුවන්කම තිබ්බා. සල්ලි දෙන්නත් තිබ්බා. නේද? බෙහෙත් හේත් අරන් දෙන්න තිබ්බා. යාන වාහන අරන් දෙන්න තිබ්බා. මේ ඕනේ විදිහකට සලකන්න පුළුවන්කම තිබ්බා. හැබැයි දැන් මේ දේවල් දීලා අම්මව සතුටු කරන්න බැහැ. නේද? ඒ මොකද අම්ම පේන තැනක නෙමෙයිනේ අපිට ඉන්නේ. අපිට පේන තැනක නෙමෙයිනේ. ඒ හින්දා පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨාමති ආනේ. මිය ගියපු කෙනෙකුට පිහිට පිළිසරණක් පිණිස පවතින්නේ පින පමණයි කියන එක බුදුන් වහන්සේ දේශනා කරන්නට තියෙනවා. ඉතින් අපි දකිනවා මේ නිවසේ මම සම්බන්ධ වෙන්නේ මට පාංශුකුල අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් මේ නිවසේ කේ නිමල් මහත්මයාණන් මාත් එක්ක බොහෝම සමීපව ඇසුරු නිසුරු කරන කෙනෙක් හැටියට තමයි මට මේ ආරාධනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේ මෑණියෝ අසනීප වෙලා ඉන්නකොට ඒ සමීරගම ප්‍රදේශයේදී මමත් වැඩම කරලා පිරිත් දේශනාව සිද්ධ කරලා ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අපිට වැඩි කාලවකවානුවක් නැහැ ධර්ම දේශනාව සිද්ධ කරන්න මින් ඉදිරියට. ඒ මොකද මේ ඇයිට තව ගොඩක් වැඩ කටයුතු තියෙනවා නේ. ගෙදර මේ මෙහෙත් මොනවාරි වැඩ කටයුතු තියෙනවා. තියෙනවානේ. ඊළඟට ගියාට පස්සේ බණී ආමුද්‍ර මෙච්චර බණ ගියා කාණ්ඩත් නැහැ කිය. මේ ඒක ධර්ම දේශනාවකට ආමුද්‍ර කෙනෙක් වැඩම කරලා පැයකමාර පන්නල බණ කියනවා. සාමාන්‍යයෙන් පැය තමයි බණ කියන්නේ. පැයකමාර පන්නල බණ කියනවා ආමුද්‍ර. පැයකමාර 1:40ක් අතර යනවා. මිනිස්සෙක් පොල්ලකුත් අරගෙන දොර ළඟින් එහාට යනවා මෙහාට යනවා. ආම්දුරුව බැලුවා මේ මොකද්ද කියලා. නේද? ආම්දුරුව බණ නවත්තලා ඇහුවා පාසක මාත්‍යේ මොකද? නෑ ආම්දුරුව ප්‍රශ්නයක් නෑ බණ කියන්නේ. ඊළඟට තව චුට්ටක් වෙලා බණ කියනකොට ආපහු තව විනාඩි 5කින් විතර එහාට මෙහාට යනවා. ආයෙ බණ නවත්තලා ඇහුවා. ඒ වහන්සේ බණ කියන්නේ. තුන්වෙනි පාරත් ওই විදිහටම යනකොට ආම්දුරුව වටාතත් පැත්තකින් දියලා ආනවා පාසක මාත්‍යේ මේක කරන්න බෑ. මොකද්ද ප්‍රශ්නේ? ඒ විලාවේ කිව්වා ආම්දුරුවනේ මම මේ ඔබ වහන්සේට බණට ආරාධනා කරපු එක හොයනවා. නේද? ඒ වගේ සිද්ධ වෙන්නත් බැරි නෑනේ. නේද? ඊළඟට කියයි ආම්දුරුව මෙච්චර බණිකෝ අපිට කන්නත් නෑ කියලා. ඉතින් ඒ හින්දා මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ යෝජි ඥානවති මෑණියන්ගේ දරුවද මේ? සේරම කේ වික්‍රමසිංහ, කේ ශ්‍රියාන්ලතා, සොනීතා, නිමල් කියන මේ සියලුම දෙනාත් ඒ වගේම කේ දයානන්ද පියතුමා තාත්‍ර වයස කීයද? 78. ඉතින් එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වෙන්නට කියලා ප්‍රාර්ථනා කරලා ඒ මෑණියන්ටත් පරලෝක වශයෙන් පින් අනුමෝදන් කිරීම තමයි මේ පින්කමේ ප්‍රධාන අරමුණ සහ බලාපොරොත්තු වශයෙන් ඉදිරිපත් කරගෙන ඉන්නේ. එහෙමනම් තවත් වැඩිදුර අනුශාසනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථාවට සහ සම්බන්ධ වුණ ඔබ සෑම සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනා පින්කමට එළිය දෙවි දේවතාවුන් වහන්සේලාට ඔබ අප සෑම සියලු දෙනාම ආරක්ෂා පාලනය කරන සමන් විභීෂණ විෂ්ණු කතරගම කියනා වූ දෙවි දේවතාවුන් වහන්සේලාටත්
විරෝධ විරෝපාක්ෂර වෛශ්‍රවණ දදාට කියනා වූ සතරවරන් දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වගේම ඒ ඇතුළු කොට දේව මණ්ඩලයේ 33 කෝටි දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ ගම්බින් පළාත් වලට මේ නිවස් වලට අධිග්‍රහිත සීල මිෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් හේතු වාසනා වේවා. උන්වහන්සේලාගේ ඇල්ම බැල්ම ආරක්ෂා භාව සෑම සිළු දනාත්ම නිරන්තරයෙන්ම සැලසේවා. දෙවියන්ගේ දිවේශ වඩ වඩාත් වර්ධනය කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලෝ යනට යෙදුන යෝජී ඥානවති මෑණියන් ඇතුළුව වර්ග පරම්පරානුගතව මිය පරලෝ යනට යෙදුන සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කරනවා. ඒ අය දුකකනම් දුකෙන් අත මිදේවාස පවත් ආත්මයක් ළඟා කරගනිත්වා සපතක ඉන්නවා නම් ඒ සපත තව තවත් වඩා වර්ධනය කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින් අනුමෝදන් වන්නා වූ දෙවියන්ගේ දේව ආශිර්වාද බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේගේ අනන්තවත් ආශිර්වාද බලයෙන් ද්‍රෝණයක් 13 වහන්සේලා වැඩ සිටිනා වූ ඓතිහාසික රුවන්වැලි මහ සරදුන්ගේ ආශිර්වාද බලයෙන් මේ නම් වශයෙන් සඳහන් කරන්නට යෙදුන මේ පියතුමාණන් එවාගේම දුවදරුව ඇතුළුව මේ පින්කම සඳහා නන්නයිරුන් උදව් උපකාර කරන්නට යෙදුන ආවගිය දැකබලා සතුටු වෙච්ච සියලුම දෙනාටම ධර්මදේශනා අවස්ථාවේදී සම්බන්ධ වෙන සියලුම දෙනාටම මේ අවස්ථාවේදී ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාගේම ජීවිතයන් කරා බලපාද වෙන්නා වූ සියලුම ග්‍රහ දෝෂ දහාපල මාර්ග බාධක ලෙඩ දුක් රෝගාබාධේ රාෂ්ට්‍ර කපල සෙනසුරු අපල රවි චන්ද්‍ර පුජබුදු ගුරු ශුක්‍ර ශනි රාහු කේතු කියනා වූ නවග්‍රහ මණ්ඩලයෙන් ඇති විවිධ සියලු දෝෂාන්ධකාරයන් දුරින් දුරිය දුරු කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. සතුට සෞභාග්‍යදා වේවා. ඉදිරියට කරගෙන යන ලබන සියලුම ධාර්මික කරගස්සා කටයුතු ඒ වගේම දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු අධ්‍යයන කටයුතු සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් කල්පනා කරගන්න බාබ සෑම සුබදනාම තෝසානේ ඇතෝ යම් බෝධිකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු ප්‍රාර්ථනා. හොඳයි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණකම් ශාසන ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණකම් දේශනා ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණකන්තු සදා. හොඳයි යෝම වන්දනා කරගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපිතා යෝදත්තා රෝධම්මා වඩ්ඩಂತಿ යාහි ගොන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච යතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජති. සාදු නිවනක් You